2006 KSP ගාන. මේක ගොඩක් ළමයිට අමාරු වෙච්ච ගානක් කියලා කියනවා. අපි බලමු ඇත්තට මේ ගාන අමාරුද කියලා. මේකෙන් මෙහෙමයි කියලා තියෙන්නේ. සාන්ද්‍රණයේ පහ ගුණ කිරීම 10 ඍණ 3ක් වෙච්ච වැඩිපුර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 200ක් මෙන්න මේ සෝඩියම් ෆොස්ෆේට් සහ සෝඩියම් සල්ෆේට් අඩංගු ඝන සෙන්ටිමීටර් 100 ද්‍රාවණයකට එකතු කරලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අවක්ෂේපයක් හැදිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේකේ මේ PO4 3- තියෙන මෙතන තියෙන SO4 2-. හරිද? ඒ අයන මේ Ba2+ එක එකතු වෙලා අවක්ෂේප හදනවා. හරිද? ඊට පස්සේ අපිට මේ පෙරණේ ඒ ස්කන්ධ දින අවක්ෂේපය ඒ වගේම මේ පෙරණේ තුල තියෙන සල්ෆේට්ගේ සාන්ද්‍රණය පවා දීලා තියෙනවා. ඒ වගේම බේරියම් සල්ෆේට්ගේ KSP යගයයි බේරියම් ෆොස්ෆේට්ගේ KSP යගය අපිට දීලා තියෙනවා. දැන් බලන්න ඕනේ මේ ගාන කොහොමද අපි හිතන්නේ කියලා. මේ ගාන හදන්න කලින් මෙන්න මේව හිතන්න. ඒ කියන්නේ මේක පොදු වෙන ආචරණ ගානක් කියලා බලමු. දැන් මේ වැඩිපුර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දානවනේ. ඒ වගේම ඔයගොල්ලන් දන්නවා මෙතන අවක්ෂේපයක් ස්ථිර වශයෙන්ම හැදෙනවා කියලා දන්නෝනේ අවක්ෂේපය. ඒතර අවක්ෂේපයක් ස්ථිර වශයෙන්ම හැදෙනවා නම් අපිට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණ ඊතලේ දාලා සෝඩියම් ෆොස්ෆේට් සම්පූර්ණ ඊතලේ දාලා ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. ඒතර හැදෙන්නේ බේරියම් ෆොස්ෆේට් ධන කියන්නේ මෙයාගේ කැටයනේ මෙයාගේ සංයුත දෙකයිනේ. ඒ වගේම PO4 ගේ සංයුතාව 3යි. ඒ කියන්නේ PO4 3- Ba2+. එතකොට මේක තමයි හැදෙන සූත්‍රය. සෝඩියම් ප්ලස් සහ OH- එකතු වෙලා NaOH හැදෙනවා. තුලිත කරොත් මෙතන සෝඩියම් 3යි. මෙතන PO4 2යි නිසා මෙතන දෙකෙන් ගුණ කරන්න වෙනවා. එතකොට සෝඩියම් 6ක් වෙන නිසා 6 NaOH දානවා. එතකොට බේරියම් 3ක් නිසා මෙතන 3ක් දානවා. ඒ විදිහට ඕගොල්ලන්ට බය නැතුව මෙයා සහ මෙයා අතර ප්‍රතික්‍රියාවයි ඒ වගේම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් සල්ෆේට් Na2SO4 එතකොට හදනවා බේරියම් සල්ෆේට් ධන 2යි NaOH ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඕනම KSP ගානකදී ඔයාලා අවක්ෂේපයක් හැදෙනවා කියලා දන්නවනම් දීලා තියෙනවා නම් ඕගොල්ලෝ බය නැතුව මේ ප්‍රභේද දෙක එකතු කරලා අවක්ෂේපය හදාගන්න. ඒක චුට්ටක දීවන කතන්දර වෙනෝ දෙයක් නෑ. ප්‍රතිවර්ධ ලකුණු කිසිම එකක් අදාළ වෙන්නේ නෑ. හේතුව අවක්ෂේපයක් හැදෙනවා නම් සම්පූර්ණ ඊතර දාලා ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. ඒතර දැන් බලමු මේ අවක්ෂේප හැදිලා ඊට පස්සේ මේ අවක්ෂේප දැන් තමයි දිය වෙන්න හදන්නේ. දිය වෙන උඩ බලනවා. හරිද? මේ ගණන් වල අපි කොටස් වශයෙන් හිතනවා. ඉස්සෙල්ලා අවක්ෂේප හැදෙනවා. ඊට පස්සේ ආ උඩ බලනවා දියවීම සඳහා. දැන් උඩ බලද්දී එයාගේ අවක්ෂේපවල ඉන්න කැට අයනයක්ම ද්‍රාවණය තුල ඉන්නවද කියලා බලන්න ඕනේ. දැන් අපි දන්නවා වැඩිපුර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ වැඩිපුර කියන වචනේ හරි වටින වචනයක්. එහෙමකෝ එතනින් අපිට කියන්න පුළුවන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි වෙනවා කියලා. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි වෙනවා. ඒ කියන්නේ Ba2+ උයි OH- උයි මේ ද්‍රාවණය තුල මෙයාලා දිය වෙන්න කලින් ඉඳන්ම ඉන්නවා. හරිද? ඔන්න ඒක තමයි වැදගත්ම තැන. එතකොට ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ බේරියම් 2+ යම් මවුල ගානක් යම් සාන්ද්‍රණයක් මේ පෙරණේ තියෙනවා. ඒතර ඊට පස්සේ තමයි මෙයාලා දිය වෙන්න හදනකොට උඩින් බේරියම් 2+ ඉන්නවනේ. ඒතර මෙයාලා දිය වෙනකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය මේ අවක්ෂේපන ද්‍රාව්‍යතාවය මේ බේරියම් 2+ අයන සාන්ද්‍රණය නිසා මෙයා අයන ඉන්න නිසා අඩුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මේක පොදු අයන ආචරණ ගානක්. මොකද පොදු අයනයක් අවක්ෂේපේ දිය වීමටත් කලින් අවක්ෂේපයේ ඇතුළේ ඉන්න අයනයක් මේ ද්‍රාවණේ ඉන්නවා. ඒකනේ අපි කිව්වේ පොදු අයනයක් කියලා. එහෙනම් පොදු අයන ආචරණ ගානක්. එහෙනම් අපි මේ වගේ ගණන් වලදී අවක්ෂේප දිය වෙලා බේරියම් 2+ ලැබෙනවා. හැබැයි අපි සාමාන්‍ය පොදු අයන ආචරණ ගණන් වලදී අවක්ෂේප දිය වෙලා ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය ගණන් ගන්නේ නැහැ. මේ පෙරණේ මුළු බේරියම් 2+ සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද එතකොට? අවක්ෂේප වල ලැබෙන ටික නෙමෙයි නේද? මොකද්ද? ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය තමයි මේ පෙරණේ සමස්ත බේරියම් 2+ සාන්ද්‍රණය කියලා කියන්නේ. එහෙනම් පළවෙනි කොටස අපෙන් අහලා තියෙනවා මේ පෙරණේ Ba2+ අයන සාන්ද්‍රණය හොයන්න කියලා. ඒ වගේ තව කතාවක් කියන්නම්. පතුලේ අවක්ෂේප තියෙනකොට මේ උඩ ද්‍රාවණේ බේරියම් සල්ෆේට්ගේ අයනික ගුණිතයයි බේරියම් ෆොස්ෆේට්ගේ අයනික ගුණිතයයි KSP සමාන වෙන්න ඕනේ. අපි කිව්වා අනිවාර්යෙන් අවක්ෂේපයක් තියෙනවා නම් පතුලේ උඩින් තියෙන ද්‍රාවණයේ අයනික ගුණිතය KSP සමානයි කියලා. ඉතින් ඒ නිසා අපි අහන්නේ පළවෙනි කොටසේ බේරියම් 2+ අයන සාන්ද්‍රණය පෙරණේ තියෙන. ඊට සල්ෆේට් අයන සාන්ද්‍රණය උගලට දීලා තියෙනවා. එහෙනම් අපි සලකන්නේ බේරියම් සල්ෆේට්ගේ අයනික ගුණිතද බේරියම් ෆොස්ෆේට්ගේ අයනික ගුණිතද?
අපිට තියෙනවා සල්ෆේට් අයන සාන්ද්‍රණය දීපු නිසා අපි බේරියම් සල්ෆේට් කියන කෙනාගේ අයනික ගුණිත හොයමු. එහෙනම් ඔන්න පළවෙනි කොටසේ අපි මෙන්න මෙහෙම හදන්නේ. බේරියම් 2+ aqueous සාන්ද්‍රණය තුන කිරීම SO4 2- සාන්ද්‍රණය සමානයි. ඒක කේස් එකේ දීලා තිබ්බා. 1 කේස් එක අපි ලියමු. එහෙනම් ආදේශ කරමු බේරියම් 2+ සාන්ද්‍රණය තමයි අපි පෙරදී දන්නේ නැත්තේ. බේරියම් 2+ සාන්ද්‍රණය ගුණ කිරීම සල්ෆේට් සාන්ද්‍රණය අපි දන්නෝ 1.1 ගුණ කිරීම 10⁷ මවුල ගන්න ඩෙසිමීටරයට කේස්පියගේ 1.1 ගුණ කිරීම 10⁻10යි මවුල් වර්ග dm ඍණ 6. එතකොට අපිට බේරියම් 2+ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන් 1 ගුණ කිරීම 10⁻3යි මවුල ගන්න ඩෙසිමීටර කියලා. හරිද? එතකොට මේකේ වැදගත්ම දේ තමයි මේ බේරියම් 2+ සාන්ද්‍රණය අපි හෙව්වේ බේරියම් සල්ෆේට් අයනික ගුණිතය සලකලා. ඕන බේරියම් ෆොස්ෆේට් ගේ අයනික ගුණිතය සලකලා බේරියම් 2+ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඒත් වෙන්නේ මේ වගේම. හැබැයි ෆොස්ෆේට් PO4 3- ගේ අපිට සාන්ද්‍රණය දෙන්නේ නැහැ. ඒ නිසා බේරියම් ෆොස්ෆේට් ගේ අයනික ගුණිතය සමාන කරලා කේස් එක සමාන කරලා අපිට මෙතෙන්දි මේ වෙලාවේදී හොයන්න විදියක් නැහැ. හරිද? ඒක තමයි පළවෙනි කොටස හදන විදිය. හරි අපි පෙරනේ බේරියම් 2+ සාන්ද්‍රණය හොයාගත්තා. එකවරක් 10⁻3යි කියලා. දැන් චුට්ටක් හිතමු මම ඉස්සෙල්ලා කිව්වා මේ අවක්ෂේප බේරියම් සල්ෆේට් සහ බේරියම් ෆොස්ෆේට් කියන අවක්ෂේප දිය වෙලත් බේරියම් 2+ ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ලැබෙන අයන සාන්ද්‍රණය ඉතාමත්ම කුඩා. මම අන්තිමට කියන්නම් ඒක උපකල්පන ඔප්පු කරලා පෙන්නන්නම්. අවක්ෂේප වලින් ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය නොගිනිය හැකි තරම් කුඩා කියලා සලකන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම කියන්නම්. දැන් මේ බේරියම් 2+ කියලා අපිට මේ ලැබිලා තියෙන මේ සාන්ද්‍රණය එකවරක් 10⁻ ලැබිලා තියෙන්නේ ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබිච්ච බේරියම් 2+ සාන්ද්‍රණය. අවක්ෂේප වලින් ලැබෙන ටික නොසලකා හරිනවා කියලා කියවනේ පොදු අයන ආචරණ ගණන් වලදී ගොඩක් වෙලාවට අවක්ෂේප දිය වෙලා ලැබෙන ඒ අයනයේ සාන්ද්‍රණය සලකන්නේ නැහැ. එතකොට ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි හොයාගමු ඉතිරි බේරියම් 2+ මවුල ගාන කාගෙන් ලැබෙනද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන. ඒ කියන්නේ අර වැඩිපුර අපි දැම්මනේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා ඉතිරි වෙලා එයාගේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන බේරියම් 2+ මවුල ගාන තමයි අපි දැන් හොයන්නේ. ඒක සාන්ද්‍රණය දන්නෝ 1000ක තමයි එක ගුණ කිරීම 10⁻3ක් තියෙන්නේ. බලන්න මේ ද්‍රාවණය හැදිච්ච පරිමාණ චුට්ට බලන්නකෝ. මේ ද්‍රාවණය 100යි 200යි එකතුලා 300ක ද්‍රාවණයනේ හැදුනේ. ඒ නිසා මුළු පරිමාණ ඝන සීටල් 300ක් වෙනවා. ඒ නිසා 300 තමයි අපි ගුණ කරන්නේ. ඒතර අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් 3 ගුණ කිරීම 10⁻4යි මවුල කියලා. එහෙනම් මේ හෙව්වේ ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන බේරියම් 2+ මවුල ගාන. හරිද? දැන් අපි හොයමු ආරම්භක බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන බේරියම් 2+ මවුල ගාන. ආරම්භක බේරියම් 2+ මවුල ගාන එක කාගෙන්ද ලැබෙන්නේ? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන. එතකොට ඒක හොයන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය 1000ක තමයි 5 ගුණ කිරීම 10⁻3ක් තියෙන ගුණ කරනෝ 200න්. එතකොට එනවා 1 ගුණ කිරීම 10⁻3ක් මවුල. හරිද? එහෙනම් දැන් අපිට පුළුවන් හොයාගන්න. මේ බලන්නකෝ. ආරම්භයේදී බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම මේකට. හරිද? එතකොට අවක්ෂේප වුණා. සල්ෆේට් ෆොස්ෆේට් අවක්ෂේපගත වුණා. ඉතිරි වුණා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එයාගෙන් මේ බේරියම් 2+ මෙච්චර මවුල ගානක් ආවා. ඒ වගේම දැන් අපි දන්නෝ ආරම්භක ගාන මෙන්න. දැන් පෙරනේ ඉතිරි වෙච්ච මේ ගාන මෙන්න. එහෙනම් දැන් අවක්ෂේපය ඇතුළට ගියපු ගාන කොච්චරද කියලා දැන් අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙහෙම ඒක හොයන්නේ. ඒ නිසා අවක්ෂේපය තුල බේරියම් 2 ඇති බේරියම් 2+ මවුල ගාන. කොහොමද ඒක හොයන්නේ? ඉතින් 10 වරක් 10⁻4 කියලා මම මේක හදාගන්න. මෙන්න ආරම්භක බේරියම් 2+ මවුල ගාන. දැන් මෙතෙන්ට අපි මෙන්න මේ වගේ මම මෙහෙම කියන්නම්. මේ වගේ බේරියම් 2+ ප්‍රමාණයක් දැම්මා. හරිද? එතකොට ඒකෙන් කොටසක් ප්‍රතික්‍රියා කරලා මේ අවක්ෂේපය ඇතුළට ගියා. බේරියම් සල්ෆේට් වුණා. අනිත් එක නා බේරියම් ෆොස්ෆේට් හැදුවා. එතකොට මේ කොටස දැන් ඇතුළට ගියා නේද? අපි දැන් මේ කොටස හොයාගත්තනේ. ඒක තමයි 3 වරක් 10⁻4යි කියලා කියන්නේ. ඒ වගේම අර මුලින් තිබිච්ච ප්‍රමාණෙත් අපි හොයාගත්තනේ. ඒක තමයි 10 වරක් 10⁻4යි කියලා කියන්නේ. එහෙනම් දැන් අවක්ෂේපය ඇතුළට ගියපු ටික කියලා කියන්නේ
10 වරක් 14න් අපි අඩු කරනවා 3 ගුණ කිරීම 10/4ක්. එතන 7 ගුණ කිරීම 10/4ක්. මවුල. ඒ තමයි එහෙනම් දෙවෙනි කොටස අහලා තියෙන්නේ නයි අවක්ෂේපයේ ඇති බේරියම් 2+ මවුල ගාන හොයන්න කියලා. එහෙනම් 7 වරක් 10/4යි. එතන මේ ගාන ලස්සන දෙයක් තියෙනවා. අවක්ෂේප දිය වෙලා ලැබෙන ගාන අවක්ෂේපයේ දිය වෙලා ලැබෙන බේරියම් 2+ මවුල ගාන සලකලා නැහැ. ඉතිරි වෙච්ච බේරියම් 2+ කියලා අපි කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා වෙච්ච බේරියම් 2+ මවුල ගාන. හරිද? හරි තුන්වෙනි කොටස අපෙන් අහනවා එනයින් අවක්ෂේපයේ තියෙන බේරියම් සල්ෆේට් මවුල ගානයි බේරියම් ෆොස්ෆේට් මවුල ගානයි වෙන වෙනම හොයන්න කියලා. අපි මෙහෙම කරමු. බේරියම් සල්ෆේට් මවුල ගාන x කියලා ගමු. බේරියම් ෆොස්ෆේට් මවුල ගාන y කියලා ගමු. හරිද? එතකොට මෙන්න මෙහෙම දෙයක් ගන්නවා. බේරියම් සල්ෆේට් කියන අවක්ෂේපයේ ඇතුලේ තියෙන බේරියම් 2+ සහ බේරියම් ෆොස්ෆේට් තුල තියෙන බේරියම් 2+ අයන ගත්තොත් මෙතන එකයි එතන එකයි. මෙතන තුනක් තියෙනවා. මෙතන 3යි බේරියම් 2+ තියෙනවා. දැන් හිතන්නකෝ. මෙයාගේ මවුල ගාන x නම් ඒකේ ඇතුලේ තියෙන බේරියම් 2+ අයන මවුල ගානත් x මවුල්මනේ. මෙයාගේ මවුල ගාන y නම් එයාගේ ඒ බේරියම් ෆොස්ෆේට් ඇතුලේ තියෙන බේරියම් 2+ අයන මවුල ගාන කොච්චරද? 3යි y නේ. එහෙනම් x දාන 3යි y කියලා කියන්නේ මොකද්ද? අවක්ෂේපයේ ඇතුලේ තියෙන බේරියම් 2+ මවුල ගාන. හරිද? අපි ඒක හොයාගත්තනේ කලින් අවක්ෂේපයේ ඇතුලේ තියෙන බේරියම් 2+ මවුල ගාන තමයි අපි කලින් කොටස හැදුවේ. ඒක අපිට ආව 7 ගුණ කිරීම 10/4ක්. එහෙනම් x ධන 3y සමානයි 7 ගුණ කිරීම 10/4යි පළවෙනි සමීකරණේ. ඒ වගේම අපිට මේ අවක්ෂේප දෙකේ ස්කන්ධ දීලා තිබ්බා. එහෙනම් මවුල ගාන දන්න නිසා මෙයාගේ මවුලික ස්කන්ධ 233යි. 233x කියලා කියන්නේ අවක්ෂේපයේ තියෙන බේරියම් සල්ෆේට් ස්කන්ධය. ඒ වගේම මේ බේරියම් ෆොස්ෆේට් මවුලික ස්කන්ධ 601යි. ඒක ගුණ කරා මෙයාගේ මවුල ගාන y නේ. ඒතර ඒක මේ දෙක එකතුව තමයි 0.143.5 කියලා කියන්නේ. ඒ තමයි දෙවෙනි සමීකරණේ. එහෙනම් මේ දෙක අපිට මේක ගුණ කරන්න පුළුවන් 233 පළවෙනි සමීකරණේ. ඒතර මේක සුළු කරලා අපිට x සහ y හොයාගන්න පුළුවන්. හරි. එතකොට x සමාන 1/4ක් ලැබෙනවා. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් මවුල ගාන 1/4යි. බේරියම් ෆොස්ෆේට් මවුල ගාන 2/4යි. ඒක ඊළඟ කොටස මෙන්න මෙහෙම දෙයක් අහනවා අපෙන්. ආරම්භක ද්‍රාවණයේ සෝඩියම් සල්ෆේට් දිසාන්ඩනයයි සෝඩියම් ෆොස්ෆේට් දිසාන්ඩනය අපෙන් අහනවා. හරිද? දැන් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මතකද දැන් සෝඩියම් සල්ෆේට් සහ සෝඩියම් ෆොස්ෆේට් ඝන සෙන්ටිමීටර් 100 ද්‍රාවණයකදී ආරම්භය හිටියේ. මේකට දැන් මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 200ක් නේ. එතකොටනේ ඔය බේරියම් සල්ෆේට් සහ බේරියම් ෆොස්ෆේට් අවක්ෂේපය හැදුනේ. මොකද මම කිව්ව කලිනුත් මුලින්ම මම කිව්වා අවක්ෂේපයක් හැදෙනවා කියලා අපි දන්නවනම් ස්ථිර වශයෙන්ම අපිට මේ අවක්ෂේප හැදෙන ප්‍රතික්‍රියාව සම්පූර්ණ ඊතර දාලා ලියන්න පුළුවන්. මේක තේරුම් ගන්න. ඊතර එච්චර අමාරු දේවල් වෙන්නේ නැහැ. එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දාන මෙන්න මේ සෝඩියම් සල්ෆේට් බේරියම් සල්ෆේට් යන දෙකයි එන්නේ OH හදනවා. ඒ වගේම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දාන සෝඩියම් ෆොස්ෆේට් ඉතල හැදෙනවා බේරියම් ෆොස්ෆේට් දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තුලිත කරද්දී මේක 3 ගුණ කරා මෙතන 2 ගුණ කරා එතන 6 ගුණ කරා. දැන් ওই විදිහට අවක්ෂේප හැදෙන ප්‍රතික්‍රියාව බය නැතුව ලියන්න සම්පූර්ණ ඊතල දාන්න චුට්ටක දියවෙන කතන්දර විනෝදයක් හිතන්න ඕනේ නැහැ. ඔකට මම මේ වගේ ගණන් හදනකොට පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම අවක්ෂේප හැදෙනව නම් අවක්ෂේප හැදෙන ප්‍රතික්‍රියාව සම්පූර්ණ ඊතල දාලා ලිව්වා. ඊට පස්සේ තමයි හැදෙන අවක්ෂේප ඊට පස්සේ තමයි දිය වෙන්න උඩ බලන්නේ. උඩ බලනකොට අර වැඩිපුර මෙයා දාපු නිසා අනිවාර්යෙන් බේරියම් 2+ ඉතුරු වුණානේ. එතකොට ද්‍රාවිතාව අඩු වෙනවා. ඒ කියන්නේ මේක පොදු ආයන ආචන ගන්න. මොකද අවක්ෂේප දිය වෙන්න කලින් අවක්ෂේප ඇතුළේ ඉන්න බේරියම් 2+ හිටියනේ. හරිද? එහෙනම් දැන් අපි බේරියම් සල්ෆේට්ගේ මවුල ගාන දන්නවා 1/4යිනේ. එහෙනම් මේ ආරම්භක ද්‍රාවණයේ සෝඩියම් සල්ෆේට් කොච්චර මවුල ගානක් තිබිලද? 1 ගුණ කිරීම 10/4ක් තිබිලා. එහෙනම් බේරියම් ෆොස්ෆේට් අපිට ආවේ 2/4යි. එහෙනම් ඔයාලා බලන්න සෝඩියම් ෆොස්ෆේට් කොච්චරද තිබෙද මේ ආරම්භක ද්‍රාවණයේ 2 ගුණ 7 මේ වගේ දෙගුණයක්. ඉෂ්ටවි එකට 2යි. ඒ නිසා 4 ගුණ කිරීම 10/4ක් සෝඩියම් ෆොස්ෆේට් තිබිලා තියෙනවා. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් සෝඩියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය 1 ගුණ කිරීම 10/4 තිබ්බේ කොච්චර පරිමාපද? එතකොට සමානවට උතරත් අවුලක් යනවා. මොන පරිමාණයද බෙදන්නේ? මේ මවුල ගාන ආරම්භෙදිම තිබ්බේ 300කද නැත්නම් ඝන සෙන්ටිමීටර් 100කද? ඝන සෙන්ටිමීටර් 100ක තමයි මේ මවුල ගාන තිබ්බේ. එහෙනම්
C එක තමයි මේ ගාන තියෙන ගුණ කිරීම 1000. එතකොට එක ගුණ කිරීම 10 ඍණ 3යි මවුල ගන්න ඩෙසිමීටර කියලා අපිට හොයාගන්න පුළුවන් සෝඩියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය. ඊට පස්සේ අපෙන් අහන්නේ හැබැයි මේක අපෙන් අහන්නේ සෝඩියම් සල්ෆේට් නෙමෙයි සල්ෆේට්ගේ සාන්ද්‍රණය දෙකම එකයි. සල්ෆේට්ගේ සාන්ද්‍රණය එකවරක් 10 ඍණ 3යි. එහෙනම් දැන් බලමු ෆොස්ෆේට්ගේ සාන්ද්‍රණය ඊළඟට අහන්නේ. එතකොට PO4 3- ලැබෙන්නේ මේ සෝඩියම් ෆොස්ෆේට් අයනීකරණය වෙලානේ. එතකොට සෝඩියම් ෆොස්ෆේට්ගේ සාන්ද්‍රණයයි ෆොස්ෆේට් අයනවල සාන්ද්‍රණය එකට සමානයි. මම කෙලින්ම PO4 3- කියලා ගත්තා. එතකොට එයාගේ මවුල ගාන කීයද? සෝඩියම් ෆොස්ෆේට් මම ඒකට අයනීකරණය කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි එයා අයන වලට වෙන් වෙලා ඉන්නේ. Na+3කුයි PO4 3-. ඒකට ඔයාලා හිතන්න සෝඩියම් ෆොස්ෆේට් මවුල ගාන 4 වරක් 14. හරිද? එහෙනම් ෆොස්ෆේට් මවුල ගාන කොච්චරද? එකට 1:1 4 වරක් 14. මෙතනත් එහෙම තමයි මේක ඉස්සෙල්ලා ලිව්වේ නෑ Na2SO4 අයනීකරණය වෙලා එයාගේ මවුල ගාන එකවරක් 14යි. සල්ෆේට් ලැබෙන්නේ එකවරක් 14යි. එකට 1:1 මිතිය. හරිද? ඒ අයනීකරණ ප්‍රතික්‍රියාව. එතකොට එහෙනම් ෆොස්ෆේට් අයන සාන්ද්‍රණය දැන් හොයන්න පුළුවන්. මේ මවුල ගාන තියෙන්නේ කොච්චර පරිමාවකද? 100කනේ. 100ක තියෙන ඔච්චර නම් ගුණ කරනවා 1000න්. ඒතර අපි ලබා ගන්න පුළුවන් උත්තරේ 4 වරක් 10 3යි කියන. එහෙනම් ෆොස්ෆේට් සාන්ද්‍රණය 4 වරක් 10 3යි මවුල ගාන ඩෙසිමීටරයට. එහෙම තමයි මේ ගාන හදන්නේ. හරියට මතක ඇති මම මේ ගාන හදනකොට අවක්ෂේප ද්‍රාවිතාවයෙන් ලැබෙන බේරියම් 2+ අයන මවුල ගාන සැලකුවේ නෑනේ. මේ පෙරණේ බේරියම් 2+ මවුල ගාන කියලා සැලකුවේ අර ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබෙන බේරියම් 2+ මවුල ගාන. එහෙම හිතුවේ අවක්ෂේප ලැබෙන ගාන නොසලකා හැරීනේ. දැන් මම ඒක සාධාරණීකරණය කරනවා මෙන්න මේ විදිහට. අපි දැන් හොයාගත්ත මේ පෙරණේ තියෙන බේරියම් 2+ සාන්ද්‍රණය කොච්චරද? එකවරක් 10 3 කියලා අපි හොයාගත්තා. නේද? ඒ වගේම අපිට දත්තයක් විදිහට දීලා සල්ෆේට්ගේ සාන්ද්‍රණය 1.1 ගුණ කිරීම 10 7ක් කියලා. දැන් දීලා තිබ්බනේ. දැන් පොඩ්ඩක් හිතන්නකෝ සල්ෆේට් ලැබෙන්නේ කාගෙන්ද? සල්ෆේට් ලැබෙන්නේ මෙන්න මේ බේරියම් සල්ෆේට් අයනීකරණය වෙලා. එතකොට මේ මොහොතේදී මේ බේරියම් සල්ෆේට්ගේ මේ ප්‍රතික්‍රියාව සැලකුවොත් සල්ෆේට් 1.1 ගුණ කිරීම 10 7ක් ලබා දීලා තියෙනවනේ මේ පෙරණේට. එයා දිය වෙලා. හරිද? එතකොට බේරියම් 2+ කොච්චර මවුල ගානක් ලැබෙන්න ඕනද? එතකොට කොච්චර සාන්ද්‍රණයක් ලැබෙන්න ඕනද? අවක්ෂේප දිය වෙලා ඒ ගානම ලැබෙන්නේ නැහැ. මොකද මෙයා විතරක් ලැබෙන්නේ නැහැ. ඒතර ඔන්න බලන්න ඔන්න එකක් හොයාගත්ත බේරියම් සල්ෆේට් වලින් ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය 1.1 වරක් 17යි. දැන් අපිට ලැබිච්ච අගේ පොඩ්ඩක් බලන්න 1 වරක් 10 3යි. ඒතර මේ අගයයි මේ අවක්ෂේපයෙන් ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය සලකනකොට ඔයාලට පේනෝ නේද මේක ඉතා විශාල අගයක් කියලා. එහෙනම් මේ අවක්ෂේප වලින් ලැබෙන බේරියම් 2+ සාන්ද්‍රණය නොසලකා හැරීමේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරෙනවද? අන්න එහෙම තමයි උපකල්පනයේ සාධාරණීකරණය කරලා පෙන්නන්නේ. මේකේ විභාගයට එහෙම අහලා නැහැ. මම මේ උගලට පැහැදිලි කිරීමක් කරේ. අපි මේ පෙරණේ බේරියම් 2+ සාන්ද්‍රණය කියලා ගත්තේ කිසිම අවක්ෂේපයෙන් ලැබෙන අයන සාන්ද්‍රණයක් නෙමෙයි. ඉතිරි වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන සාන්ද්‍රණය. ඒක සාධාරණයි කියලා මම පෙන්නුවේ. මේ පෙරණේ අපිට බේරියම් 2+ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් වුණා එකවරක් 10 3යි කියලා. ඒ වගේ පොඩක් හිතලා බැලුවොත් සල්ෆේට් විතරක් නෙමේ මේ බේරියම් සල්ෆේට් ද්‍රාව්‍යතාවය ලැබෙන බේරියම් 2+ එයාගේ චුට්ටක් හරි ලැබෙනවා. ඒ ලැබෙන චුට්ට 1.1 වරක් 17. ඒතර මේකයි සසඳනකොට ඔයාලට පැහැදිලිව පේනවා මේක ඉතාමත්ම කුඩා අගයක් කියලා. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ගණන් හදනකොට මේක පොදු අයන ආචරණ ගානක්ද නැද්ද කියලා. ඒක හරි ප්ලේසි බලා ගන්න. මොකද්ද වැඩිපුර යම් කෙනෙක් හිටියොත් එතකොට එයා ඉතුරු වෙනවා. එහෙනම් ඉතිරි වුණොත් පොදු අයන ආචරණ ගානක් තමයි ගොඩක් වෙලාට හදන්න වෙන්නේ.